සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලයගොඩ ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. ඉන්ධන ආනයනයට ණය ආධාරයක් ලබා දෙන්නයි ජනපති රුසියාවෙන් ඉල්ලයි. මේ මාස අග හෝ අගෝස්තු මුල් සති දෙක තුළ ගෑස් හිඟයට පිළියම්. ධීවර ජනතාවට බලපාන ගැටලු විසඳීමට රජයේ අවධානය. ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයක්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපීමට ක්‍රියාමාර්ග. වැඩිමිලට ගෑස් මිලදී ගැනීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන්නයි කෝප් කමිටුවෙන් නිර්දේශ. ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් මෙරට රුසියානු තානාපති හමු වෙති. වැලිබිටරයක් නිෂ්පාදනය කිරීමට පින්ලන්තය සමත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් ශතක. රුසියාවේ ජනාධිපති ව්ලාදිමිර් පුටින් සමග ඉතා ඵලදායී දුරකථන සංවාදයක් පැවැත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි. රටේ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඉන්ධන ආනයනයට ණය ආධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා එහිදී රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ. මෙරටට අභියෝග එල්ලවන සෑම අවස්ථාවකම රුසියාව ලබා දුන් සහයෝගයට ජනාධිපතිතුමා එහිදී ස්තුතිය පළ කළේය. එමෙන්ම එරෝෆ්ලොට් ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස රාජපක්ෂ මැතිතුමා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ශේෂ්ත්‍ර ගණනාවක ද්විපාක්ෂික සමඳතා රටවල් දෙක අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි එහිදී සාකච්ඡා සිදුව තිබේ. ඒ සඳහා රටේ ජනාධිපතිවරුන් එකඟ වූ බවද රාජපක්ෂ මැතිතුමාගේ ට්විටර් සටහනේ දැක්වේ. මේ මාස අග හෝ අගෝස්තු මුල් සති දෙක තුලදී ගෑස් හිඟේ පහව යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලබන සෙනසුරාදා ගෑස් මෙට්‍රික් ටොන් 33000ක් මෙරටට ලැබීමට නියමිතයි. ඒවා ලබන සඳුදා සිට රට පුරා බෙදා හැරේ. සඳුදා සහ අඟහරුවාදා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 40කදී ගෑස් බෙදා හැරීමට සැලසුම් කර තිබේ. එම දින දෙකේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර 1,40,000ක් එම ස්ථානවලදී බෙදා හැරේ. දිවයින පුරා ගෑස් සිලින්ඩර 1,12,000ක් දෛනිකව සැපීමට කටයුතු කර ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය. මේ අතර පවතින තත්ත්වය හමුවේ ධීවර ජනතාවට බලපාන ගැටලුවලට විසඳුම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. ඉන්ධන තොග ලැබුණු පසු නිසි ක්‍රමවේදයක් යටතේ ධීවර ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කෙරේ. ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම එහි අරමුණ බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. දෛනිකව ඩීසල් සහ භූමි තෙල් ප්‍රමාණවත් තොග ඔවුන්ට නිකුත් කිරීම සඳහා කංචතෙල් නීතිගත සංස්ථාව ක්‍රියා කරමින් සිටී. ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයක් සැලසුම් කර තිබේ. ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි. ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන් බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභතාව ඇති කිරීම, පවුල් ආහාර පෝෂණය සඳහා දැනුවත් කිරීම, විකල්ප ආහාර භෝග හා අතිරික්ත ආහාර නිෂ්පාදන සඳහා වෙළඳපොළ හඳුන්වා දීම ආදිය කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. මේ සඳහා කොට්ටාස මට්ටමින් මෙහෙයුම්ද සිදු කෙරේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයද ඊට ලබා ගැනේ. පොහොර ලබා දීම සඳහාද ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇත. බඩේනුගු වගා කරන ගොවීන්ට සහ තේ වගාකරුවන්ට පොහොර සැපේ. මාස් කන්නේට අවශ්‍ය පොහොර ලබා දීමට ටෙන්ඩර් කටයුතුද ආරම්භ කර ඇත. ගොවියාට නැවත වගා බිම්වලට යාමට අවස්ථාව සලසා දී ඇතැයිද ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. අද බෙලඳ පොලේ ගත්තොත් යූරියා මිටියක මිල රුපියල් 40000ට උඩින් තියෙන. දැන් මම ගොවි සංවිධානත් එක්ක කතා කරා. ඒ අය කැමති වුණා. ඒ අනුව අපි රුපියල් 10000ට දෙන්න තීන්දුව කළා තියෙනවා. මම නම් කැමති අත්‍තරම නිකන් උනත් දෙන්න. මොකද අපේ ගොවි ජනතාවට මේ වෙලාවේ දව්වක් විදියට. නමුත් මේකට විශාල මුදලකුත් ඈවෙනවනේ. නමුත් මං හිතන්නේ නෑ ගොවි ජනතාවට විරෝධයක් ඇති වෙයි කියලා රුපියල් 10000 ගානේ. ඔවුන් ඉතාමත් කැමැත්තෙන් ඉන්න මේ පොර ටික ලබා ගන්න. ඉතින් අපි දැන්ටමත් කියනවා ගොවි සංවිධාන වලටත් මේ මුදල් එකතු කරගෙන ගේන සුණංගුවේ ගොවි ජන සේවා කාර්යාලයට එන්න මොහොතේම මේ පොර ටික ගෙනහිල්ලා අපේ ගොවි බිම් වලට
පහදවන්න සූදානම් වෙන්න අපි මේ පොහොර ටික ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාස්ක් කන්නේ සඳහා අවශ්‍ය පොහොර ගන්න වැඩ පිළිවෙලත් අපි දැන්ට සකස් කරලා තියෙනවා. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීමට වෙළඳ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතන පියවර රැසක් ගෙන ඇතැයි පැවසීය. රුසියාවෙන් තිරිඟු පිටි ආනයනයටද ක්‍රියා කර තිබේ. බංග්ලාදේශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කෙරේ. ඉන්දිය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිරි මාස 2 තුළ ඩොලර් කෝටි 18ක ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කරයි. ඉන්දියානු රජය මගින් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 180ක අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා අපිට ණය පහසුකමක් ලබා තිනවා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ. ඒ හරහා ඉදිරි මාස දෙක තුළ එම භාණ්ඩ මේ රටට ලබා ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය මාසය තුළ විශාල වශයෙන් කතා බහකට ලක් වුණා මේ රටේ භාණ්ඩ හිගයක් ඇවිල්ලා රටේ ජනතාවට භාණ්ඩ ලබා ගැනීමට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම සඳහන් කරනවා එවැනි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉදිරි මාස කීපය අත්‍යවශ්‍ය කරන භාණ්ඩ සියලු දේ වෙළඳපොළ තබා ගැනීම. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු ටෙන්ඩරය අවලංගු කර වැඩිමිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නයි කෝප් කමිටුව නිර්දේශ කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් එම පරීක්ෂණය සිදු කළ යුතු බවද කමිටුව සඳහන් කර තිබේ. සියාම් ගෑස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් 96කට මිලකට ගෑස් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබින. එහෙත් ඒ අහෝසි කර ඇමරිකානු ඩොලර් 129 බැගින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඕමාන් සමාගමකින් මිලදී ගැනීමට ලිට්‍රෝ සමාගම පියවරගෙන තිබුණි. මීට පෙර පැවති කෝප් කමිටුවේ නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳ වූ අවස්ථාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම නිර්දේශය ලබා දී තිබේ. එමෙන්ම ඉන්දියානු ණය පහසුකම් යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇමරිකානු ඩොලර් කෝටි 16ක මුදලින් ගෑස් මිලදී නොගැනීම පිළිබඳවද වහම සොයා බලන ලෙස කමිටුව උපදෙස් ලබා දී ඇත. පසුගිය මාසයට වඩා මේ මාසයේදී සංචාරකින් වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇතැයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ලබන අගෝස්තු මාසයේ යාපනය නල්ලූර් කෝවිලේ උත්සවයට ඉන්දියාවෙන් සහ ප්‍රංශයෙන් වැඩි පිරිසක් සහභාගී වනු ඇති බවයි. සංචාරක මඟ පෙන්වන්නන්ට අවශ්‍ය ඉන්ධන පිරුම්හල් වලින් ලබා ගැනීමට සංචාරක අමාත්‍යාංශයේ ලිපිය සහ බලපත්‍රය භාවිත කළ හැකි බවද ඔහු සඳහන් කරයි. දිවයිනේ තෝරාගත් ස්ථාන කිහිපයකදී ජංගම ඉන්ධන බවුසර් මගින් සංචාරකයින්ට ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක්ද ඉදිරියේදී ක්‍රියාවට නැංවෙයි. සංචාරක කර්මාන්තයේ රෙජිස්ටර්ඩ් යෙදුරු මහත්තුරු ෂෝෆර් ගයිඩ්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගමනාන්තය පිළිබඳව විස්තර ලබා දුන්නම උන්ට අවශ්‍ය තෙල් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේක මුලින් ගොඩක් කට්ටියට පැහැදීමක් තිබුණේ නැති වුණාට දැන් මේ මොහොත වෙනකොට අපි 3000කට අධික කෝල්ස් ප්‍රමාණයක් ලබාගෙන ඒකෙනුත් 1000කට වැඩිය පිරිසකට මේ තෙල් ලබා දීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. සමහර CTB එකටත් ඒ වගේම යුද හමුදාවේ නොයෙකුත් ස්ථානවලට තමන්ගේ ඩෙන්ටිටිය පමණක් රැගෙන ගිහිල්ලා තෙල් ලබා ගන්නට ගියාම ඒක හමුදාවටත් ඒ වගේම CTB ආයතනයටත් යම්කිසි අර්බුදයකට ලක් වෙනවා. මොකද සංචාරක අමාත්‍යාංශයෙන් දෙන ලිපිය නැතුව. මීළඟට ප්‍රමුඛ පුවත. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් මෙරට රුසියානු තානාපති යූරි මෙට්‍රී මහතා හමු වෙති. පාටලි චම්පික රණවක අන්රයාපා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊට එක්ව සිටිහ. මෙරටට ඉන්ධන පිටි සහ පොහොර සඳහා ආධාර ලබා ගැනීම එහි අරමුණ වී තිබේ. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවති බව වාර්තා වේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව.
ශක්තියේ හඬ අවධානය පිණිසයි. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් තේ කර්මාන්ත ශාලාවල අමුදළු එකතු කිරීම ගැටලුවක් වී ඇතැයි එම කර්මාන්ත හිමියෝ පවසති. මේ හේතුවෙන් දෛනිකව අමු තේ දළු එකතු කිරීම අඩාලව තිබේ. දිනක් හැර දිනක් දළු එකතු කිරීම දැනට සිදු කෙරේ. කර්මාන්ත ශාලා කිහිපයක් වසා දමා ඇත. එබැවින් වසරකට ඩොලර් බිලියන 2කට ආසන්න විදේශ විනිමය රැගෙන එන මෙම කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට පීවර ගන්නා ලෙස සමස්ත ලංකා පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. විදෙස් පුවත් වැලි යොදාගෙන බැටරියක් නිෂ්පාදනය කිරීමට පින්ලන්ත පර්යේෂකයෝ පිරිසක් සමත් වෙති. හරිත බලය මාස ගණනාවක් එකවර ගබඩා කිරීමට හැකිවීම එහි විශේෂත්වයයි. එමගින් මෙතෙක් හරිත බලශක්ති ශේෂ්ත්‍රයේ පැවති ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලැබෙන බව එම ශේෂ්ත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. සම්පූර්ණයෙන්ම වැලිවලින් ක්‍රියාත්මක වන ලොව ප්‍රථම වරට නිෂ්පාදනය කර ඇති බැටරිය වන්නේද මෙයයි. සූර්ය හෝ සුළඟ මගින් නිපදවන විදුලිය තාපය ලෙස ආරෝපණය කිරීම මෙමගින් සිදු කෙරේ. ඒ අනුව ඊට සෙල්සියස් අංශක 500ක පමණ තාපය ගබඩා කිරීමේ හැකියාව සැලසෙයි. එමගින් ශීත ඍතුවේදී යුරෝපා රටවල නිවාස උණුසුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. යුක්‍රේන රුසියා යුද්ධයේ හේතුවෙන් යුරෝපයේ රටවල් රැසකට බලශක්තිය පිළිබඳව අර්බුදයකට මුහුණ දී සිටී. රුසියාව බලශක්ති සැපයුම නතර කිරීම ඊට හේතුවයි. මේ හේතුවෙන් යුරෝපා රටවල් රැසක් හරිත බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. රුසියාව යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාර වේගවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඩොනෙට්ස් කාකිව් සහ මයිපොලාවි ප්‍රදේශවලට අඛණ්ඩව මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. යුක්‍රේන හමුදාවේ අනදින ස්ථාන පතරොම් සහ ආයුධ ගබඩා විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම ලුහාන්ස් ප්‍රදේශයේ සම්පූර්ණ බලය සියයට ගත් බවද රුසියාව සඳහන් කර තිබේ. ඩොනෙට්ස් කලාපයේ පාලනය නතු කර ගැනීම රුසියාවේ ඊළඟ අපේක්ෂාව වී ඇතැයිද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. පවතින අර්බුදය හමුවේ දරුවන්ගේ ගිලී යන පාසල් කාලය අධීර කිහිපයකින් යළි ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් විශේෂ නාලිකා 20ක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. එමගින් දරුවන්ට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. ප්‍රාථමික සහ කනිෂ්ඨාංශයේ සිසුන්ට ඒ යටතේ කඩිනම් අධ්‍යාපනයක් ලබා දීම රජයේ අරමුණ වී තිබේ. ඉදිරි මාස 3 තුල එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ශතක වාර්තා කරති. ශ්‍රී ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ටැමිල් යුනියන් කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා ශතකයක් වාර්තා කළේය. එහි ජය ටැමිල් යුනියන් කණ්ඩායමට හිමි විය. හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව තිලකරත්න සම්පත් ලකුණු 120ක් ලබා ගැනීම කැපී පෙනින. SSC කණ්ඩායමේ ශම්මු අශාන්ද කළුතර නාගරික කණ්ඩායමට එරෙහිව ලකුණු 112ක් ලබා ගත්තේය. මේ අතර වමත් දඟපන්දු යවන්නෙකු වන ඩෙලොන් පීරිස් මිගමෝ කණ්ඩායමට එරෙහිව කඩලු 6ක් බිඳ හෙළමින් රාගම කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියේය. දැනටමත් එහි තරඟ 11ක් නිමාවට පත්ව තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. අගුණුකොළ පැලැස්ස කෘෂි පර්යේෂණායතනය නව කරවිල ප්‍රභේදයක් හඳුන්වා දෙයි. එය AG2 ලෙස නම් කර තිබේ. වගා කාලය මාස 3කි. අක්කරයකින් කිලෝග්‍රෑම් 75ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. කෘමි හානිවලට ඔරොත්තු දීම එහි ඇති විශේෂත්වයකි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි උතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මෙවර යලකන්නේ සහ එළඹෙන මහකන්නේ වී අස්වනු වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසයි. පරිභෝජනයට අවශ්‍ය සහල් තොග හිඟයකින් තොරව සැපීම රජයේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ. සහන මිලට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සැලසීම එහි අරමුණ බව රජය පවසයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOS එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපේ ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අප විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOS එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOS Finance රන්සවි රන්මය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව සබරගමුව පළාතෙත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර හා වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර දකුණ හා වයඹ පළාත්වලත් වරින් වර හමන පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළංද ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල ඉන්ධන ආනයනයට ණය ආධාරයක් ලබා දෙන්නයි ජනපති රුසියාවෙන් ඉල්ලයි. මේ මාස අග හෝ අගෝස්තු මුල් සති දෙක තුළ ගෑස් හිඟයට පිළියම්. ධීවර ජනතාවට බලපාන ගැටලු විසඳීමට රජයේ අවධානය. ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයක්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපීමට ක්‍රියාමාර්ග. වැඩිමිලට ගෑස් මිලදී ගැනීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන්නයි කෝප් කමිටුවේ නිර්දේශ. ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් මෙරට රුසියානු තානාපති හමු වෙති. වැලි බැටරියක් නිෂ්පාදනය කිරීමට ෆින්ලන්තය සමත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් ශතක. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.